පිනතුනි මේ නිවැරදිම ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් නිවැරදිව පින්කම් කරගන්න පින් රැස් වෙන ආකාරයෙන්ම පින්කම් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. තවත් උදාහරණයක් අපි සිහිපත් කළොත් අපේ පේතවත්තු ප්‍රකරණයේ සඳහන් වෙනවා බද්දා සහ සුබද්දා කියලා කාන්තාවන් දෙදෙනෙක් පිළිබඳව. එකම ගෙදරක ජීවත් වෙන අය. එයින් වැඩිමල් තැනැත්තිය මුළු ජීවිත කාලෙම දන් දුන්නා. තමන්ට පුළුවන් වෙච්ච කාලේ ඉඳලා දිගටම දන් දුන්නා දීර්ඝ කාලයක්. හැබැයි ඇය දුන්නේ පෞද්ගලික දාන. එතකොට ඇගේ සහෝදරිය කවදාවත් දන් දුන්නේ නැහැ. ඇයට නිතර නිතර දන් දෙන්න කියලාත් කිව්වා. ඒත් ඇය දන් දුන්නේ නැහැ. එක දවසක් එහෙම ඉල්ලීමකට අනුව ඇය දානයක් දෙන්න සූදානම් වුණා. ඇය දන් දෙන්න ලෑස්ති වෙනකොට මේ රේවත කියන මහරහතන් වහන්සේ ඇයට සඳහන් කළා සාංගික දානයක් දෙන්න කියලා. ඒ නිසා ඇය මුළු ජීවිත කාලෙටම දුන්නේ එක දානයයි. ඒක සාංගික දානයක්. එතකොට අක්කා මුළු ජීවිත කාලෙම දන් දුන්නා. හැබැයි ඔක්කොම පෞද්ගලික දාන. මේ දෙන්නම මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුනා. ජීවිත කාලෙම සාංගික එක දානයක් දුන්න කෙනා පස්වෙනි දිව්‍ය තලයේ ඉපදුනා. මුළු ජීවිත කාලෙම දන් දුන්නා නමුත් පෞද්ගලික දාන වෙච්ච නිසා ඇය දෙවනි දිව්‍ය තලයේ ඉපදුනා. එක දවසක් පස්වෙනි දිව්‍ය තලයේ ඉන්න දිව්‍යාංගනාව දෙවනි දිව්‍ය තලයේ ඉන්න එදා මනුස්ස ලෝකේ තමන්ගේ සහෝදර දිව්‍යාංගනාවට කතා කරනවා. කතා කරුවාට කොහෙන් කතා කරනවද කියලා පේන්නේ නැහැ. ඒ තරම් සියුම් ශරීරයක්. ඒ නිසා සඳහන් කරනවා මට ඔබ පේන්නේ නැහැ රළු කයක් මවා ගන්න කියලා. රළු කයක් මවහම මේ දෙවනි දිව්‍ය තලයේ ඉන්න දිව්‍යාංගනාවට හිතා ගන්නවත් බැරි තරම් ලස්සන රූපයක්. ඒ වෙලාවේ ඔබ කවුද කියලා අහපුවම සඳහන් කළායි මතක නැද්ද? අපි දෙන්නම එක ගෙදරනේ හිටියේ. ඉතින් මම පස්වෙනි දිව්‍ය තලයේ ඉපදුනා කියලා. අර මුළු ජීවිත කාලෙම දන් දුන්න තැනැත්තිය අහනවා මම මුළු ජීවිත කාලයක් දන් දුන්නා ඔබ එක දවසක් දන් දුන්නා. කොහොමද පස්වෙනි තලයට ගියේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මතක තියාගන්න මම දුන්නේ සාංගික දානයක්. ආන්ගේ ආනිසංසය ඔබ දුන්න පෞද්ගලික දාන ඔක්කොටම වඩා 100,000 ගුණයකින් ලක්ෂ ගුණයකින් උසස්. ඒ නිසයි මම මෙතෙන්ට ආවේ. එතකොට කවුද කිව්වේ සාංගික දානයක් දෙන්න කියලා? රේවත කියන මහරහතන් වහන්සේ. එහෙනම් නිර්මල පර්යාප්තිය, නිර්මල ධර්මයේ සාංගික දානේ අපේ ශාසනයේ පෞද්ගලික දාන කීයක් තියෙනවද? 14ක්. සාංගික දාන 7ක්. එහෙනම් පෞද්ගලික දාන වලට වඩා සාංගික දානය අතිශයින්ම ආනිසංස සහිතයි. හැබැයි වරද්ද ගන්න එපා. භාග්‍යතුන් වහන්සේට දෙන පෞද්ගලික දානය සාංගික දානයට වඩා ගොඩක් උසස්. නමුත් සාමාන්‍යයෙන් මහා සංඝයා ආරමුණු කරගෙන දෙන දාන වලින් නැත්නම් අපි වෙනත් දෙන පෞද්ගලික දානත් එක්ක සාංගික දානයේ ඒ සියල්ලට වඩා උසස්. එහෙනම් රේවත මහරහතන් වහන්සේ අර තැනැත්තියට කීවේ සාංගික දානයක් දෙන්න කියලා. ඒ නිසාත් නිර්මල ධර්මයෙන් ඒ කරුණු දැනගත්ත නිසා ඇය උසස් දිව්‍ය තලයක ඉපදුනා. ඊළඟට පින්නතුනි මේ නිර්මල ධර්මයේ දානය කරාම බොහෝ දෙනාට විශාල යහපතක් උදා වෙනවා. සමහර වෙලාවට ධර්මයේ දේශනා කරන කෙනාට රහත් වෙන්න බැරි වුණාට බණ අහපු අයට රහත් වෙන්න පුළුවන්. දේශනා කරන කෙනා රහත් උන්නේ. නමුත් ඒ දේශකයන්න් වහන්සේගෙන් බණ අහපු අය රහත් වෙන්න පුළුවන්. වර්තමානයේ නම් සමහර අය අහනවනේ අපිට එහෙම කියාපු අය රහත් වෙලාද කියලා. කියාපු අය රහත් වුණාද කියලා. කියාපු අය කරනවද ඔය කියන දේවල් කියලා. මං හිතන්නේ ප්‍රඥාව මදිහින්ද ගොනු වෙන ප්‍රශ්න. දේශනා කරපු කෙනා හරියටම නිර්මල ධර්මයේ දේශනා කරලා තියෙනවා නම් අපිට ඒ කෙනා රහත් උනත් වැඩක් නැහැ.
එයා ඒ දේවල් දැරුවත් නැතත් වැඩක් නැහැ. නමුත් නිර්මල ධර්මය අපට හම්බ වෙලා තියෙනවානේ. ආන්ගේ නිර්මල ධර්ම රත්නයේ පිහිට කරගෙන අපට රහත් වෙන්න පුළුවන්. අපිට මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ දේශනා කරන අය ඒ තුල පිහිටලා ඉන්නවාද කියන කාරණාව අපිට වැඩක් නැහැ. මහා සීව තෙරුන් වහන්සේ රහත් වෙලා හිටියේ නැහැ. නමුත් උන්වහන්සේට ශිෂ්‍යෝ කී දහහක් හිටියද රහත් වෙච්ච අය? රහතන් වහන්සේලා 30000ක් හිටියා. ශිෂ්‍යෝ. නමුත් තාම ගුරුවරයා රහත් වෙලා තිබුණේ නැහැ. වටින්නේ නිර්මල පර්යාප්තිය. කොයි තරම් පිරිසකට යහපතක් කරනවද නිර්මල පර්යාප්තිය අහලා පිරිසක් නිවැරදි වෙනකොට. එහෙනම් ඒ නිවැරදි පිරිස අරමුණු කරගෙන පින්කම් කරලා දන් දීලා අපිට අපේ ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්. එහෙමනම් නිර්මල පර්යාප්තියෙන් කී දෙනෙක් යහපතෙහි පිහිටවනවද? කී දෙනෙක්ගේ සසර මං කෙටි කරනවද? කී දෙනෙක් සසරින් එතර කරනවද කියන කාරණාව ඉතා සුවිශේෂී කාරණාවක්. එහෙමනම් දිගටම සිහිපත් කළා නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා. අපිට නිවැරදි ධර්මය අහන්න ලැබෙනවා. ඒ වුණාට අපිට දරන්න බෑ. මතක තියාගන්න බෑ. මතක හිටින්නේ නැහැ. ඒ නිසා ඇහුවට සමහර වෙලාවට ප්‍රයෝජනයක් ලැබෙන එකක් නෑ. හැබැයි එතෙන්ට එන්න අපි වෙනම පින්කම් කරලා තියෙන්නත් ඕනේ. හොඳට මතක හිටින්න, හොඳට ධාරණ ශක්තිය ඇති වෙන්න කළ යුතු විශේෂ පින්කම් තියෙනවා. ඒ පින්කම් සංසාරේ කරගන්න එක හරි වටිනවා. අපේ ශාසනයේ බහුශ්‍රූත ශ්‍රාවිකාවන් අතර ගිහි ශ්‍රාවිකාව කවුද කියලා දන්නව අපේ අය? කවුද මේ බහුශ්‍රූත ශ්‍රාවිකාවන් අතර ඉන්න ගිහි කෙනා? ගිහි බහුශ්‍රූත ශ්‍රාවිකාවන් අතර අග්‍රස්ථානය ලබන්නේ කුජුත්තරා. ධර්ම ශ්‍රවණය කරලා තමන් අහගත්ත ධර්මය එහෙම්මම ඇවිල්ලා දේශනා කරන්න පුළුවන්කම තිබුණා ඒ විදිහටම. මොකද්ද සංසාරේ කරපු පින මේ තරම් මතක හිටින්ද? පසේ බුදුරජාණන් වහන්සේලාට පාත්‍රා ආධාරක පූජා කරලා. එතකොට පාත්‍රා ආධාරක පූජා කිරීමේ පින මොකක්ද? හොඳට ධාරණ ශක්තිය ඇති වෙනවා. මතක ශක්තිය ඇති වෙනවා. පාත්‍රයේ දරාගෙන ඉන්නනේ ආධාරකයේ පූජා කරන්නේ. අපි සාමාන්‍යයෙන් පූජා කරනකොට පාත්‍රා පූජා කරුවට ආධාරක පූජා කරන්නේ නැහැ. එහෙනම් පින්කමේ කොටසක් අඩු වෙලා. සාමාන්‍ය කොටසක් නෙමෙයි විශේෂ කොටසක් අඩු වෙලා. ඒ හින්දා මේ පාත්‍රා ආධාරක පූජා කරන එකේ කුසලයේ තමයි හොඳට ධර්මයේ දරන්න පුළුවන්. හැම දෙයක්ම මතක තියාගන්න පුළුවන්. සඳහන් කරන කුජුත්තරා මොනවද පූජා කරලා තියෙන්නේ? පසේ බුදුරජාණන් වහන්සේලාට දානේ පූජා කරලා ඒ වුණාට පාත්‍රය රත් වෙලා. උණුවේ දත් පූජා කරලා පාත්‍රය රත් වෙලා අතේ තියාගන්න බෑ. ආන් ඒ හින්දා පසේ බුදුරජාණන් වහන්සේලා 8 නමකට තමන් ගාව තිබිච්ච රත්තරන් වලලු 8ක් පූජා කරනවා. ඒ වලල්ල උඩ පාත්‍රය තියාගන්න. ආධාරකයේ හැටියට. ආන් ඒ කුසලයේ තමයි මේ තරම් මතක ශක්තියක් ඇති කෙරෙව්වේ. එහෙනම් නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා, නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා. පර්යාප්තිය දරන්න කරලා තියෙන පින්කම් මේ. එහෙනම් අපිටත් ඒ වාගේ පින්කම් හොයාගෙන දැනගෙන කරන්න මේ නිර්මල ධර්මයෙන්ම දැනගන්න ඕනේ මේ විදිහට සම්පූර්ණ වෙන්න කොහොමද පින් කරන්න ඕනේ කියලා. ඊළඟට පින්නතුනි එක බණපදයක්වත් නොකිය තමන් තනියම රහත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, තමන් තනියම සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, ලෝක සත්වයා සුවපත් කරන්නේ නැතුවම එතර යන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ කාරණාවේ තියෙන අන්තිම පදේ අයින් කළාට කමක් නැහැ. මොකද අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ නිර්මල පර්යාප්තිය අසන්නෙම්වා, නිර්මල පර්යාප්තිය දරන්නෙම්වා, වචනයේ පුරුදු පුහුණු වන්නෙම්වා, අර්ථ පිරික්සන්නෙම්වා, නුවණින් විනිවිද දකින්නෙම්වා, නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නෙම්වා. එහෙමනම් තව කෙනෙකුට ධර්මයේ දේශනා කරන්නේ නැතුව තමන් තනියම තමන්ගේ පාර හදාගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම්
නිවැරදිව අන්‍යයන්ට ධර්මයේ දේශනා කරන්නෙම්වා කියන කැල්ල අයින් කළාට කමක් නැහැ. එහෙමනම් තව එක්කෙනෙක් හරි තමන්ගේ අම්මා තාත්තා හරි තමන්ගේ සහෝදර පිරිස හරි තමන්ගේ නෑදෑයෝ පිරිස හරි තමන්ගේ කල්යාණ මිත්‍රයෝ ටික හරි තමන්ගේ දායක පිරිස හරි මේ සංසාරයෙන් එතර කරවන්න ඕන කියලා කල්පනා කරනවා නම් නිවැරදිව ධර්මයේ දේශනා කරන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න ඕන දෙයක්. නිවැරදිව ධර්මයේ දේශනා කරන්න. ආන්ගේ ප්‍රාර්ථනාව හරියටම සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙමනම් පින්නතුනි මේ නිර්මලම ධර්මය නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්න. වචනයෙන් වචනේ ඉගෙන ගන්න. මනාව අර්ථ පරීක්ෂා කරන්න. අපිත් වෙනම ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවැරදි ධර්මය අහනවා. නිවැරදි ධර්මයේ දරන්න පිනක් තියෙන්න ඕනේ. වචනයෙන් වචනේ ඉගෙන ගන්න පිනක් තියෙන්න ඕනේ. අර්ථ පරීක්ෂා කරන්න. ඒ ධර්මයේ දරා ගන්න. ධර්මයේ අනුව විනිවිද දකින්න වෙනම අපි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. පින්නතුනි ඊළඟට කැමැති තාක් කාලයක් සමාපත්තීන්ට කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා. කැමැති තාක් සමාපත්තීන්ට කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා. ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. කරදරයක් නැතුව, බාධාවක් නැතුව, පීඩාවක් නැතුව, උවදුරක් නැතුව කැමැති තාක් කාලයක් සමාපත්තීන්ට සමවදින්න. අපි වෙනම සංසාරේ ප්‍රාර්ථනාවක් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හරියට කරදර පීඩා බාධක එළඹෙනවා. එhmenan මේ කොහොම සමවදින්නද මේ කැමැති තාක් කාලයක් කැමැති තාක් ආකාරයෙන් මේ සමාපත්තීන්ට සමවදින්න කොහොමද? මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා ගෝසිංග කියලා සූත්‍රයක්. මහා ගෝසිංග සූත්‍රයේ ඒ ගැන මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මේ මහා ගෝසිංග සූත්‍රයේදී මේ ධර්ම කාරණාව සාකච්ඡා කරන තැන මහ තෙරවරුමයි ඉන්නේ. එතන සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වාගේ අය, ඒ වගේ මහ තෙරවරුමයි මෙතන ඉන්නේ. සරියුත් මහරහතන් වහන්සේ විමසනවා මේ ගෝසිංග සාල වනෝද්‍යානය කොයි වාගේ භික්ෂූන් වහන්සේලාගෙන් බැබලෙනවද කියලා. එහෙනම් මේ මහ තෙරවරු එක එක්කෙනා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. මේ එක්කෙනෙක්වත් සාමාන්‍ය අය නෙමෙයි. මහා ධර්මදරයෝ, මහා ප්‍රඥයෝ, මහ රහතන් වහන්සේලා. ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි ඊතන රහත් වෙලා නැතුව එදා හිටියේ. ඉතින් එක අදහස් ඉදිරිපත් කළා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා යම් භික්ෂූන් වහන්සේ නමක් සමාපත්තීන්ට කැමැති විදිහට සමවදිනවද? හිතෙන වෙලාවට කැමැති ධානයට සමාපත්තියට සමවදිනවද? කොයි වගේද? හොඳට පුරවපු සලු පෙට්ටියක් තියෙන බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඇති තරම් ඇඳුම් තියෙනවා. ආන්ගේ බ්‍රාහ්මණයා උදේට එක ඇඳුමක් අඳිනවා. දවල්ට තව ඇඳුමක් අඳිනවා. හවසට තවත් ඇඳුමක් අඳිනවා. ඇඳුම් මාරු කරන්න එයාට කිසිම දුකක් නැහැ. දැන් අපිට මාරු කරලා ආයෙ හොදලා තියාගන්න වෙලා තියෙන්නේ අපිට එච්චර ඇඳුම් නැති හින්දානේ. දැන් මේ බ්‍රාහ්මණයාට අයින් කරපු ඇඳුම අය ඕනද කියලා කතාවක් නෑ. යාට හොඳට යාගේ සලු පෙට්ටියේ පිරීලා තියෙන්නේ. ඒ නිසා දුකක් නැතුව උදේට තව එකක්, දවල්ට තව එකක්, හවසට තව එකක් අඳිනවා. නිදුකින්ම ඒ වාගේ සලු ඔහු අඳිනවා වගේ නිදුකින්ම මේ භාවනාවන්ට නැත්නම් මේ සමාපත්තීන්ට සමවදින්න පුළුවන් නම් යම් භික්ෂූන් වහන්සේ නමකට හිතිච්ච ගමන් තමන් හිතන සමාපත්තියට සමවදින්න පුළුවන් නම් ආන් එහෙම භික්ෂූන් වහන්සේලාගෙන් මේ ගෝසිංග සාල වනාන්තරයේ බබලෙනවා කියලා සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා. එහෙම භික්ෂූන්ගෙන් බබලෙනවා. එහෙනම් කැමැති තාක් සමාපත්තීන්ට කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා කියන ප්‍රාර්ථනාව අපි පින්නතුනි පින්කම් කර ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ.
එතකොට තමයි සංසාරේ අපිට ඒ තැන් වලට ළඟා වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්නතුනි මේ ලෝකේ තියෙන දේවල් නිදුකින්ම ලබන්න අපිට වෙනම පින් තියෙන්න ඕනේ. දුකක් නැතුව ලෝකේ තියෙන දේවල් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ. එහෙනම් ප්‍රාර්ථනා කරන්නත් ඕනේ නිදුකින් ලබන්නෙම්වා. ඊළඟට ලැබෙන දේවල් පරිහරණය කරන්න ඊට වඩා පිනක් තියෙන්න ඕනේ. ලැබෙනවා. තියෙනවා ගොඩ ගැහිලා. පරිහරණය කරන්නේ. හම්බ වෙන්න පින් තියෙනවා පරිහරණය කරන්න පින් තියෙන්නේ. එහෙනම් ලැබෙන්න පින් තියෙනවා වගේම ඒවා පරිහරණය කරන්නත් වෙනම අපි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. ලැබෙන දේවල් අත්හරින්න ඊටත් වඩා පිනක් තියෙන්න ඕනේ. සමහර කට්ටියට ලැබෙනවා පරිහරණය කරන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ. සමහර කට්ටිය පරිහරණය කරනවා හැබැයි දෙන්න ගියාම හරි අමාරුයි. එහෙනම් ලබන්නත් පරිහරණය කරන්නත් ඒ දේවල් තව කෙනෙකුට දෙන්නත් ඊට වඩා පිං තියෙන්න ඕනේ. ඒක ඒ නිසාම ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. කැමති ශිල්පයක් ශාස්ත්‍රයක් වඩන්න එයින් ප්‍රයෝජන ගන්න කැමති දෙයක් කරන්න Tamanට පුළුවන්කම තියෙනකම්ම ඒ කාරණාව දියුණු කරගන්න අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. බාහු සච්ඡංච සිප්පංච කියන ධර්මතාවයේ Taman තුල තියෙනවද කියන කාරණාව හරියට පරීක්ෂා කරගන්න ඕනේ. බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තියෙනවා. මොකද්ද මේ බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තියෙනවා කියලා කියහම අපි සමහරට වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගත්තා. හැබැයි එතකොට යා වෛද්‍ය වෘත්තිය විතරයි දන්නේ. ගයක් හදාගන්න වෙච්චාම වෙන කාගෙන් හරි සැලැස්මක් ඉල්ල ගන්න වෙනවා. තව කාගෙන් හරි ඒකට කොච්චර වියදම් වෙනවද කියලා කාරණා ටික හදාගන්න වෙනවා. ඒකට වෙනම හදලා දෙන්න තව පිරිසක් වෙනම හොයාගන්න වෙනවා. එතකොට බාහු සච්ඡංච කියන බොහෝ ශිල්ප ඉගෙන ගත්ත කියන කාරණාවේ නැහැ. එතකොට ගේ හදනකොට ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනකොට කොතනද ගේ හදන්නේ? ඒ ගේ හදන තැන පස්සේ කාලේ වෙනත් කරදර එන්න පුළුවන්ද? වෙනත් බාධා එන්න පුළුවන්ද? දැන් එතන හොඳට තිබුණට බොහෝ වැහි කාලවල වල එතෙන්ට වතුර පිරෙන තැනක්ද? මෙතන නිතරම සත්තු ගැවසෙන තැනක්ද? නිරන්තරයෙන් වනසත්තු එහාට මෙහාට යන තැනක්ද? ඒ කාරණා හරියට සැලසුම් කළේ නැත්නම් සමහරලාට වනසතුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. වතුර පිරෙන්න පටන් ගත්තාම වෙනත් වියදමක් කරලා ආයේ එතෙන් පුරවන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයක්ම සැලසුම් කරලා ප්‍රඥාවෙන් තීරණය කරලා මේ කරුණ වලට එළඹෙන්න හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. ආන්ගේ බාහු සච්ඡංච සිප්පංච බොහෝ ශිල්ප ශාස්ත්‍ර හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන. එහෙම ඉගෙන ගන්නත්, එහෙම වැටහෙන්නත්, එහෙම ඥානයක් පහළ වෙන්නත් වෙනම සංසාරي ප්‍රාර්ථනා කරලා තියෙන්නත් ඕනේ. ඊළඟට පින්නතුනි මේ ප්‍රාර්ථනාවක් නිවැරදිව කරලා තියෙන කාරණාව තමයි ඒකට බොහොම වටින්නේ. ඊළඟට මේ සියල්ලම අපිට ඉබේ ලැබෙයි කියලා කවදාවත් හිතන්න බෑ. ඉබේ ලැබෙන්නේ නැත්නම් ප්‍රාර්ථනා කරලම තමයි මේ දේවල් ලබන්න ඕනේ. ආන් ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේත් නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ නිවනට අමතරව තව ගොඩක් දේවල් ප්‍රාර්ථනා කළා. බෝධිසත්ව කාලේ. මහරහතන් වහන්සේලා නිවනට අමතරව තව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. එහෙනම් මේ ප්‍රාර්ථනාව කියන එක කොච්චර වටිනවද? මොනවද 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නිවනට අමතරව ප්‍රාර්ථනා කරපුවා? ඇයි 80 මහා ශ්‍රාවක කියලා කියන්නේ? මොකක් හරි කාරණාවකින් අග්‍රස්ථානය. එහෙම ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ කී දෙනෙක් හිටියද එතකොට? 80ක් හිටියා. විශේෂ රහතන් වහන්සේලා 80ක්. ඒ නිසානේ 80 මහා ශ්‍රාවක කියලා කිව්වේ. එහෙනම් ඒ අතර කොයි දේවල් ප්‍රාර්ථනා කරපු අය හිටියද? සමහර අය ප්‍රාර්ථනා කරලා තිබුණා තමන්ගේ නිවනට අමතරව. සමහර අය 2-3 ප්‍රාර්ථනා කරලා තිබුණා. එhmenan අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලබන්න. නිවනට අමතරව දිවස්ලාභීන් අතර අගතනතුර ලබන්න උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
දුතාංගධාරීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්න ප්‍රාර්ථනා කළා. තවත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් මේ ඊටාම සිත් ගන්නාසුළු ස්වභාවයෙන් ධර්ම දේශනා කරන්න පුළුවන් ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය ලබන්න ප්‍රාර්ථනා කරලා තිබුණා. මේ ආදි වශයෙන් මේ ශ්‍රාවකයන් වහන්සේලා 80 දෙනාම නිවනට අමතරව තවත් සුවිශේෂී කාරණා එකක් හෝ කීපයක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අගතනු තුන ප්‍රාර්ථනා කළා. සිව්පසය ලබන්නන් අතර. මේ ආදි වශයෙන් බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. භාග්‍යතුන් වහන්සේත් නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. ඒ කොයි කාලෙද? වෙස්සන්තරාත්ම භාවයේ. මනුස්ස ලෝකේ බුද්ධත්වයට කලින් ඉපදුන අන්තිම ආත්ම භාවය තමයි වෙස්සන්තර මහරජුරුවෝ. වෙස්සන්තර මහරජුරුවෝ ප්‍රාර්ථනා 8ක් කළා. වංකගිරියේ තමන්ගේ දරුවෝ ටිකක් දන් දීලා ඊළඟට බිරිඳත් කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවා නම් බිරිඳත් දන් දෙනවා. හැබැයි ඒක ඒ තරම් හොඳ වෙන්නේ නැති වෙයි කියලා සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ හිතුවා. නමුත් බෝසතාණන් වහන්සේට බේදයක් නැහැ, ඉල්ලුවොත් දෙනවා. ආන් ඒ හින්දා බිරිඳ දෙනවමයි. ආන් ඒ හින්දා සක් දෙවිඳු ඇවිල්ලා බිරිඳ ඉල්ලනවා. එහෙනම් മന്ത്രി දේවිය දන් දෙන්නේ සක්‍රදේවේන්ද්‍රයන්ට. වෙනත් වෙසක් මවාගෙන එන්නේ. තමන් බිරිඳ තමන්ට දන් දුන්නාට පස්සේ නැවත മന്ത്രി දේවිය වෙස්සන්තර රජුරවන්ටම පවරනවා. දැන් එතකොට කාටවත් ආයෙ മന്ത്രി දේවිය දන් දෙන්න බෑ. මොකද දැන් දන් දීලා තියෙන්නේ. ආයෙ තව කෙනෙකුට දෙන්න බෑ. දුන්න වස්තුව අරන් දෙන්න සිරිතක් නෑනේ. ඒ හින්දා ආයෙ රජුරවන්ටම පවරුවා. පවරලා සඳහන් කළා මහරජ යමක් ඉල්ලන්න ඕන නම් ඉල්ලන්න කියලා. වර 8ක් ඉල්ලන්න අවසර දුන්නා. ආංගින්චා වෙස්සන්තර මහරජුරු වර 8ක් ඉල්ලුවා. මොනවද ඉල්ලපු වර 8? 1 මේ එතකොට ප්‍රාර්ථනා කිරීම. පළවෙනි එක තමයි මම ආපහු මගේ රාජ්‍යයට ගියහම මගේ තාත්තා හිත් සතුටින් මාව පිළි අරගෙන මට නැවත රජකම දානය කරන්න ඕනේ. ඒක පළවෙනි ප්‍රාර්ථනාව. ඉල්ලපු වරය. දෙවෙනි එක දඬුවමට ලක් වූවන් රාජ්‍යයේ ඉන්නවා රාජ උදහසට ලක් වෙලා දඬුවම් කරපු අය. ආන්ගේ දඬුවමට ලක් වූ සියලු දෙනාම නිදහස් කරන්න මට පුළුවන් වෙන්න ඕනේ. තුන්වෙනි එක මුළු රටටම මට දන් දෙන්න ලැබෙන්න ඕනේ. මගේ මුළු රටටම දන් දෙන්න මට පුළුවන්කම ලැබෙන්න ඕනේ. හතරවෙනි කාරණාව පරදාරාවන් කරා යන්න මට කවදාවත් සිත් පහළ නොවෙන්න ඕනේ. වෙස්සන්තර රජුරවන්ට භාර්යාවෝ 16000ක් ඉන්නවා. ප්‍රාර්ථනාවක් කරනවා පරදාරාවන් කරා යන්න මට හිත් පහළ වෙන්න එපා කියලා. මොකද කොයිතරම් භාර්යාවන් හිටියත් සමහර රජවරු පරාඹුවන් හොයාගෙන ගියා. අන්‍ය කාන්තාවෝ තමන් සතු කරගන්න මිනිස් ඝාතන පවා සිද්ධ කරන්න කටයුතු කරපු අවස්ථා පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා කවදාවත් පරාඹුවන් කරා යන්න මට හිතෙන්න එපා කියලා. පස්වෙනි කාරණාව ධර්මයෙන් පෘථුවිය දිනන පුතුන් මට ඉපදේවා. ධර්මයෙන් පෘථුවිය දිනන පුතු මට ඉපදෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාවත් ඒ විදිහටම සමෘද්ධමත් වුණා. රාහුල කුමාරයා කියලා කියන්නේ සක්විති රජෙක්. සක්විති රජුරෝ ධර්මයෙන්ම තමයි දිනන්නේ. ඒ විතරක්ද? එහෙනම් ලෞතර බුද්ධත්වය ලැබුණට පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස මොන තරම් ධර්මදරද? සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ, මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මේ සියලුම රහතන් වහන්සේලා ධර්මයෙන් ලෝකයේ පෘථිවිය දිනපු අය. එහෙනම් එහෙම පුතුන් මට ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කළා. 6 වෙනි ප්‍රාර්ථනාව මේ රාත්‍රියේ අවසානයේ හිරු උදාවන්නාසේ මට පරිහරණයට දිව්‍යමය දේවල් ලැබෙන්න ඕනේ. රාත්‍රියේ ගෙවෙනකොටම සූර්යයා නැගෙනවා. අන් ඒ වාගේ මගේ පරිහරණයට දිව්‍යමය දේවල් ලැබෙන්න ඕනේ. 7 වෙනි එක සඳහන් කළා මම දන් දෙන විට මගේ වස්තුව කවදාවත් අඩු නොවේවා. මොනතරම් දන් දුන්නත්
නෑ කියන වචනයක් බෑ කියන වචනයක් අහන්න නොවේවා. ගබඩා කවදාවත් හිස් වෙන්නේ නැති වෙන්න ඕනේ. 8 වෙනි ප්‍රාර්ථනාව මෙයින් පසු ස්වර්ගගාමී වෙලා මේ වෙස්සන්තර ආත්මයෙන් පස්සේ මම ස්වර්ගයේ ඉපදිලා ඒ අවසන මට බුද්ධත්වයේම ලැබෙන්න ඕනේ. ස්වර්ග සම්පත්තියෙන් පස්සේ මට බුද්ධත්වයේ ලැබෙන්න ඕනේ. ඒ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මට කිසි කෙනෙකුගෙන් බාධාවක් එළෙන්නේ නැති වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. එහෙමනම් බෝසතාණන් වහන්සේ එහෙම ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාවන් භාග්‍යතුන් වහන්සේට ඒ විදිහටම තිබුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේත් නිවනට අමතරව තව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ වගේම අනිත් තවත් මහා ශ්‍රාවකයොත් මේ නිවනට අමතරව තවත් දේවල් ප්‍රාර්ථනා කරලා තිබුණා. එහෙනම් ඒ දේවල් නිකම්ම ලැබුණ නෙමෙයි. ඒ දේවල් ප්‍රාර්ථනා කරලා තිබිච්ච හින්දාම තමයි අපිට මේ විදිහට ලැබුණේ. ඊළඟට පින්නතින් මේ සඳහන් කරනවා මේ විශේෂ පුද්ගලයෝ හැම දිනෙකම නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. නිවන් දකින්න ක්‍රමය වෙනම ප්‍රාර්ථනා කරලා තියෙනවා කියලා. අන්න ඒ ආදර්ශයට ඒ කාරණාව නිරන්තරයෙන් අපිත් අපේ ජීවිතයට ආදර්ශයට අරගෙන තම තමන් කැමති දේවල් එකතු කරගෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවන් දක්නා ජාති දක්වා අපේ ජීවිත ගමන කොයි විදිහට සකස් වෙන්න ඕනද? ඒ ජීවිත ගමන කොහොම සකස් වෙනවටද මම කැමතියි. ආන් ඒ කැමති ආකාරයේ එකතු කරගෙන සැලසුම් කරගෙන අපි පින්කම් කරලා ඒ ටික හරියටම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ආන් එහෙම ප්‍රාර්ථනා කරාම ඒක සංසාරේ අපිට විපාක දෙනවා. ආන් ඒ නිසා ප්‍රාර්ථනාවක් ජීවිතේ කොයි තරම් වටිනවද කියන කාරණාව අපිට වැටහෙන්නේ ඒ නිසා. ඒ ප්‍රාර්ථනාව හරියට වෙලා තිබුණාම. එhmenan මේ සසරින් එතර ගියපු උත්තමයන් වහන්සේලා සියලු දෙනාම ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනා කරලා තිබිච්ච බව පේනවා. ප්‍රාර්ථනාව අඩුපාඩු විදිහට සිද්ධ වුණාම යම් දේවල් අඩුවට විපාක දුන්න හැටිත් මේ ප්‍රාර්ථනා දේශනා මාලාවේ අපි මුලින් සාකච්ඡා කරලා තියෙනවා. හරියටම ප්‍රාර්ථනා කිරීමත් අඩුපාඩු ඇති වෙච්චාම ඒක වෙනම විපාක දෙන හැටිත් සාකච්ඡා කළා. එහෙනම් කරුණු එකතු කරගෙන අඩු නොවෙන්නම අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒක හරි වටිනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතෙනි නිකම්ම ප්‍රාර්ථනාව විතරක් කළා කියලා කවදාවත් හැබැයි ඒක විපාක දෙන්නේ නැහැ. එහෙමනම් කරුණු එකතු කරගෙන තවත් කාරණා 5ක් යටතේ ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකක්ද ඒ කාරණා 5? ඒක අපි මුලිනුත් සාකච්ඡා කළා පංච ධර්මය කියලා. හොඳට මතක තියාගන්න හැම ප්‍රාර්ථනාවක්ම මුදුන්පත් වෙන්නේ පංච ධර්ම මත ඉඳගෙන ප්‍රාර්ථනා කරාම. එතකොට මේ ප්‍රාර්ථනා කරලා හොඳට විපාක දීපු හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඒ පංච ධර්මයේ මත ඉඳගෙන. එහෙමනම් පංච ධර්මයේ පළවෙනි එක ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේක තමයි පංච ධර්මය කියලා කියන්නේ. යමක් කරලා කරනවා නම් ප්‍රාර්ථනාවක් ඒක මුදුන්පත් වෙන්නේ මෙන්න මේ කාරණා 5 මත ඉඳගෙන ප්‍රාර්ථනා කෙරුවොත් ඒ නැතුව කරන ප්‍රාර්ථනා විපාක දෙනවද නැද්ද කියන එක අනියතයි. නමුත් පංච ධර්මයේ මත ඉඳලා කරන ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම විපාක දෙනවා. ඒ බව නියතමයි. ආන් ඒ මත පිහිටලා ප්‍රාර්ථනාව කරන්න කියලා සඳහන් කරනවා. මේ ජීවිතය තුළ විපාක දීම අනියතයි. හැබැයි මරුණ තැන ඉඳලා ඉදිරියට විපාක දෙනවා නිවන් දකින්න තුරු ඒක සහතිකයි. මේ ජීවිතය තුළ අනියතයි. එතන ඉඳලා මැරිච්ච තැන ඉඳලා නිවන් දක්නා ජාති දක්වාම විපාක දීම සහතිකයි කියලාම සඳහන් කරනවා. ආන් ඒ නිසා ප්‍රාර්ථනාවක් කොයිතරම් වටිනවද? මේ නිසා සඳහන් කළා බුද්ධාන්තරයක ඉපදිලා අපි පෙර එහෙම ප්‍රාර්ථනා කරලා තිබිලා නැති නිසා තාම අපි කුසල් දහම් වලට යෙදෙනවා බොහොම අඩුයි. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් හම්බ වුණා.
බුද්ධාන්තරයේ මනුෂ්‍ය ජීවිතය ලැබුණා. හොඳට ෂණ සම්පත් හම්බ වුණා. ඒ විතරක් නෙමෙයි නිර්මල ධර්මයක් අපිට හම්බ වෙලයි තියෙන්නේ. එහෙම ලැබිලා තියෙන වෙලාවෙත් අපිට මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න බැරි වෙච්ච නිසා කණ්ඩ අඳින්න හොයනවා මිසක් පිනක් කරන්න අපි වෙන් කරපු කාලය බොහොම අඩුයි. ආන් ඒක හින්දා හුඟක් අය මේ සමාජය කියනවා ඇහෙනවා පින්කම් කරන්න නම් අපිත් ආසයි. පන්සල් එන්න නම් අපිත් කැමතියි. සිල් ගන්න බණ අහන්නත් හරි කැමතියි. නමුත් ඉතින් මේ වැඩ රාජකාරිය ඇස්සේ කොහෙද වෙලාවක් කියලා අහන අය ඕන තරම් ඉන්නවා. එහෙමනම් ඒකෙන්ම පේනවා ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව හරි දුර්වලට තිබිලා තියෙනවා. මේ තරම් අවස්ථාවක් ලැබිලත් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නේ නැත්තේ හොඳට නිවැරදිව ප්‍රාර්ථනා කරලා තිබිලා නැති හින්දා. ආන් ඒ නිසා මේ මනුස්ස ලෝකේ ඉපදිලත් සියලු පින් හරියටම ප්‍රයෝජන අරගන්න අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ. බොහොම පින් කරලා කුසලයෙන් ජීවිතේ පෝෂණය කරගන්න ලැබිලා නැහැ. ආන් ඒ නිසා පිනුත් නැතුව මැරිලා සතර අපායෙම ගිහිල්ලා ඉපදෙනවා. මනුස්ස ලෝකෙක ඉපදෙන්නත් ලැබුණා. මනුස්ස ලෝකෙක ඉපදුනා කියලා කියන්නේ රැස් කරනවා නම් මුළු සසරම දිනන්න පින් රැස් කරන්න පුළුවන් තැනක්. එතකොට එහෙම තැනක්නේ ඔබට අපිට හම්බ වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික කාලයක ඉපදුනත් නෙමෙයි, අබුද්ධෝත්පාදයක ඉපදුනත් නෙමෙයි. මේ මනුස්ස ජීවිතේ අරන් ඉපදුනේ බුද්ධෝත්පාද කාලයකමයි. එහෙම ඉපදිලත් මැරිලා අපායට යන්න නම් ලෑස්ති වෙන්නේ සංසාරේ කොතන හරි අපේ අඩුපාඩුවකුත් තියෙනවා. ඒ කියන්නේ පංච ධර්ම මත පිහිටලා හරියට ප්‍රාර්ථනා කරලා නැහැ. ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් හොඳට ප්‍රයෝජන ගන්න අවස්ථාව උදා වෙන්න කියලා. ආන් ඒ නිසා බොහෝ දෙනා සසර අතරමං වෙන බව පේන්න තියෙනවා. වෙනතුනි තනියමම නිවනට යන එකත් හොඳ නෑ කියලා සඳහන් කරනවා. තනියම නිවන් දකින්න එකත් හොඳ නෑ. වීරිය තියෙනවා නම් තවත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තව පිරිසක් හරි අරගෙන යන එකම තමයි වටින්නේ. එහෙම අරගෙන යන්න ගියහම අපේ සසර ටිකක් පරක්කු වෙන්න පුළුවන්. තව කෙනෙක් අඬ ගහගෙන යනකොට පරක්කු වෙනවා. ඒක ගමනක් යනකොටත් එහෙමනේ. දෙන්නෙක් එකතු වෙලා ගමනක් යනකොට අනික් එක්කෙනා එනකම් බලාගෙන ඉන්න වෙනවා. පිරිසක් අතරින් ඒ ගමන යනකොට හැම වෙලාවෙම පිටිපස්සේ හැරි බලන් වෙනවා අනිත් එක්කෙනා එනවද කියලා. කොහෙ බැරි වුණාද කොහෙ ගියාද කියලා බලන් වෙනවා. සමහරලාට මම තැනක ඔහු තැනක මට ඔහු වෙනකන් සෑහෙන්න රස්තියාදු වෙනවා. එහෙනම් එක්කෙනෙක් හෝ පිරිසක් අඬ ගහගෙන යනකොට අපේ ගමන ටිකක් පරක්කුයි තමයි. නමුත් ගමන පරක් වුණාට කමක් නැහැ. තවත් කීප දෙනෙක් හරි මේ සංසාරයෙන් එතර කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි වටිනාකම. යම් කෙනෙක් කියනවා නම් එහෙම සංසාරේ පරක්කු වෙන්න හොඳ නැහැ. එහෙම දිගින් දිගට ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. ලැබිච්ච අවස්ථාවෙන් මෙතර වෙන්න ඕනේ කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක වටින්නේ නැහැ. පිහිට වෙන්න පුළුවන් නම් පිහිට වෙන්න ඕනේ. ඒ කාරණාව පින්නතුනි මේ ගෝඨාභය යෝධයාගේ සහ තේරපුත්තාභය යෝධයාගේ කතාවෙනුත් මනාව පැහැදිලි කරනවා. තේරපුත්තාභය ස්වාමින් වහන්සේ නම ගෝඨාභය යෝධයා ගිහිල්ලා කියනවා යුද්ධයට යන් කියලා. නමුත් තේරපුත්තාභය යෝධයා කියනවා බෑ. මම සිවුරු පොරවාගත්තේ සිවුරු අරින්න නෙමෙයි. මටත් යුද්ධයක් තියෙනවා. මං එන්නේ නැහැ කියලා. හැබැයි ගෝඨාභය අහනවා ඔබ වහන්සේ තනියම නිවන් දැක්කහම අනිත් අයට උපකාර කරන්නේ කවුද කියලා. එහෙමනම් යම් කෙනෙකුට පිහිට වෙන්නම පුළුවන් නම් සම්බුද්ධ ශාසනය රැකලා තියලා නිවන් දකින්න පුළුවන් නම් වටිනවා කියන එකයි එතන කිව්වේ. මොකද ශාසනය විනාශ වෙමින් තියෙන්නේ. විනාශ වෙන ශාසනය එක්තෙන් කරන්නයි රජතුමා සූදානම් වෙන්නේ. ඒකට එන්න ඔබ වහන්සේලාට ඒ තරම් ශක්තිය තියෙනවා. ආන් ඒ ශක්තිය සම්බුද්ධ ශාසනය රකින්න දෙන්න. සම්බුද්ධ ශාසනය රැකලා තිබ්බා කියලා කියන්නේ තව බොහෝ දෙනාගේ නිවන් දොර ඇරිය කියන එකයි. ශාසනය රැකලා තියලා ඔබ වහන්සේගේ ගමන යන්න. තනියම යන්න එපා කියලා සඳහන් කරන්නේ ඒ නිසා. එහෙමනම් පින්නතෙනි
මේ ආත්මාර්ථය තියෙන රහතන් වහන්සේටත් දොස් කියන ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. අනුන්ට උපකාර කළේ නැත්තම් රහතන් වහන්සේටත් දොස් කියලා තියෙනවා මේ ශාසනයේ. එඳා පුළුවන් තරම් අනුන්ට උපකාර කරලා ඒ අයත් සසරින් මුදවන්නම අපි උත්සාහ කරන්න ඕනේ. ධම්මඤ්ඤ සූත්‍රයෙන් තමයි මේ කාරණාව සඳහන් කරන්නේ. අංගුත්තර සත්තක නිපාතේ තමයි ධම්මඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ. එතන සඳහන් කරනවා අනුන්ට උපකාර කරන්නේ නැති රහතන් වහන්සේටත් මේ ශාසනය දොස් කියනවා. පිනතුනේ මේ සසර දිගින් දිගට ඇවිදිනවා කියන එක නැත්තම් තව බොහෝ දෙනා සසරින් එතර කරවන්න අවස්ථාව ලැබුණාම අපි සිහිපත් කළා අපේ සසර ගමන ටිකක් පරක්කු වෙන්න පුළුවන් කියලා. ප්‍රාර්ථනා කරන එක තණ්හාවක් නම් සසර නවතින එක තණ්හාවක් නම් මහබෝසතාණන් වහන්සේලාට කවදාවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේලා විවරණ දෙන්නේ නැහැ. අද කියනවනේ ප්‍රාර්ථනාව තණ්හාවක්, ප්‍රාර්ථනා කරන්න එපා, ප්‍රාර්ථනා කරන එක හොඳ මදි කියලා. එහෙමනම් දීපංකර පාදමූලයේ අපේ භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනකොට බණපද දෙකක් අහලා නිවන් දකින්න පුළුවන්කම තිබුණානේ. එහෙනම් දීපංකර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න එපෙයි. බණපද දෙකකින් නිවනට යන්න තියෙනකොට මොකද්ද ඔය කරගන්න හදන වැඩේ කියලා. බුදු වෙන්න එපා මෙතන නිවන් දකින්න කියන්න එපෙයි. කවදාවත් එහෙම කියන්නේ නැහැ. එහෙම වුණා නම් මහ බෝසතුන්ට විවරණ හම්බෙන්නෙත් නැහැ. නමුත් අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් සසරින් මුදවනවා. දීර්ඝ කාලයක් හැබැයි සසර දුක් විඳිනවා. ඒ වුණාට විවරණ දෙන්නේ තවත් පිරිසක් ඊතර කරවගෙනම ඊතර යන්නේක බොහොම වටින හින්දා. ආන් ඒ නිසා අපි සියලු දෙනාම පින්කම් කරලා නිවැරදිව ප්‍රාර්ථනාවක් සිද්ධ කරන එක පංච ධර්ම මත පිහිටලාම සිද්ධ කරන්න ඕනේ. හැබැයි මේ ප්‍රාර්ථනාව නිවන් දක්නා ಜಾති දක්වා මට කොහොම විපාක දෙන්න ඕනේද? මම කොයි විදිහට සුවපත් වෙන්න ඕනේද? මම කොයි විදිහට ඒ ගමන යන්න ඕනේද? කිසිම කරදරයක්, බාධකයක්, අඩුවක්, පාඩුවක් නැතුව ඒ ගමන ඍජුව යන්න සුදුසු විදිහට ප්‍රාර්ථනා කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අපට ඒකට ඍජුව අවසර දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට නිවන් මඟ දේශනා කළා මිසක් අපි නිවන් දකින්න ඕනේ කොයි විදිහටද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. පාර දේශනා කරලා පාර පෙන්නලා තියෙනවා. අපි කැමති විදිහට පාර යන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා හොඳ සැලසුම් සහිතව පංච ධර්මයන්ගෙන් යුක්තව හොඳ ප්‍රාර්ථනාවක් කරලා නිවන් දක්නා ಜಾති දක්වා බලාපොරොත්තු වෙන ආකාරයේ කරුණ මුදුන්පත් කරගෙන මේ සංසාර සාගරයෙන් එතර යන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.